උන්වහන්සේගේ උතුම් නාමයට ප්‍රශංසා කරනවා. තවත් අලංකාර දවසක උන්වහන්සේගේ නාමය උසස් කරන්නට, උන්වහන්සේට මහිමේ ගෞරවය දෙන්නට උන්වහන්සේ අපට කරුණාව දී ඇති දෙවියන් වහන්සේ උන්වහන්සේගේ වචනේ ප්‍රකාශ කර තිබෙනවා. උන්වහන්සේ අපට දී ඇති ගැලවීම දිනෙන් දින ප්‍රකාශ කරන්න කියලා. ඒ වගේම උන්වහන්සේ අපේ ජීවිතවල කර ඇති යහපත් දේ ඉතිකා කරමින් උන්වහන්සේගේ නාමයට මහිමේ දෙමින් උන්වහන්සේ උසස් කරන්න කියලා. ආරාධනා කරනවා. දවසේ හැම කෙනෙක්ට අපත් එක්ක එකතු වෙන්න උන්වහන්සේගේ නාමය උසස් කරන්න. උන්වහන්සේට මහිමය ගෞරවය දෙන්න. මන්ද උන්වහන්සේ සැබවින්ම අපේ හදවත්වල අපේ ආත්මෙන් නැගෙන ඒ නමස්කාරය ලබන්නට වටින දෙවියන් වහන්සේව සිටිනවා. අපි මොහොතක් අපේ දෙනෙත් වසාගෙන දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ අපේ හදවත් උන්වහන්සේට බාර කරමු. අපි මොහොතක් උන්වහන්සේගේ අභිමුඛත්වයේ අද දවසේ ඔබ උන්වහන්සේගේ ස්පර්ශය ලබන්නට, ඔබ උන්වහන්සේගේ ආත්මය ලබන්නට සූදානම් කෙනෙක් ලෙස උන්වහන්සේට බාර වෙන්න. ස්වාමිනී, අද දවසේ අපේ අභිමුඛත්වයේ මා සිටින්ට යන අතර ඔබගේ ස්පර්ශය මට වඩාත් දැනෙන්න, ඔබගේ ආත්මය මට වඩාත් දැනෙන සලස්වන්න ස්වාමිනී. දෙවි පියාණනි, ඔබ වහන්සේ මා සමග සිටින දෙවියන් වහන්සේ, මා තුල සිටින දෙවියන් වහන්සේ, ඔබගේ අභිමුඛත්වයේ ඇති ඒ මහත් වූ අනර්ගදේ අද දවසේ උරුම කරගන්න මට කරුණාව දෙන්න කියලා අපි හැම කෙනෙක් උන්වහන්සේට බාර වෙන්න මොහොතක්. හලෙලූයා. ස්වාමිනී, ඔබේ නාමයට මහිමය වේවා. ස්වාමිනී, ඔබගේ නාමය අපි උසස් කරනවා දෙවියන් වහන්සේ. මන්ද ඔබ වහන්සේ සැබවින්ම ස්වාමිනී අපව මිතුවා වූ අපේ ජීවිතේ යහපත් දේ කළා වූ දෙවියන් වහන්සේයි. අපි ඔබට ස්තුති කියනවා ස්වාමිනී, ඔබගේ කරුණාව නිසා, ඔබගේ ප්‍රේමය නිසා ස්වාමිනී අපි ජීවත් වන්නේ ඒ ඔබගේ අනුග්‍රහය නිසායි. ස්වාමිනී, අපි ඔබට ස්තුති කරනවා සෑම දවසක, සෑම උදෑසනක ඔබ අපේ ජීවිත මත තබන ඔබ වහන්සේගේ මහත් වූ ඒ කරුණාව ගැන. ස්වාමිනී, අද දවසේ අපි ඔබ වහන්සේට ස්තුති දෙන්නට යනවා, ඔබගේ නාමය උසස් කරන්නට යනවා, ඔබව නමදින්නට යනවා. ශ්‍රාත්ඥානනි, ඔබම මේ කාලය පුරාවට අප මැදියේ සිටිමින් ස්වාමිනී අපට මෙහෙ කළ මැනව, අපව ස්පර්ශ කළ මැනව, ඔබගේ හැම දරුවෙක් අද දවසේ ඔබගේ බලවත් අභිමුඛත්වය අත්දකින පිණිස ශුද්ධාත්මිනී ඔබගේ මෙහෙ කිරීම, ඔබගේ ස්වාමින් වහන්සේ ඒ උතුම් ආත්මය අප මත නිදහස් කරන්න ඔබට ස්තුති කරමින් මේ කාලය ඔබගේ දෑතට බාරයි. ඔබගේ නමස්කාරයෙන් ඔබ ඔසවන පිණිසත්, ඒ වගේම වචනය තුළින් ශක්තිය ලබන පිණිසත් ඔබ මේ කාලය තුළ අප සමග ක්‍රියා කළ මැනව යේසුස් වහන්සේගේම නාමයෙන්. ආමෙන්. ආමෙන්. අපි මේ අලංකාර ගීතිකාව උන්වහන්සේට ගායනා කරමින් අපි ප්‍රශංසා කරමු. මන්ද උන්වහන්සේට අපි ඔසවන ප්‍රශංසාව ඒක නිමාවක් නෑ. අපේ ජීවිතය ඇතිතුර අපේ දෙවියන් වහන්සේට අපිට ගායනා කරන්න පුළුවන්. මන්දේ පමණ යහපත් දේ හැම මොහොතකම උන්වහන්සේ අපේ ජීවිතේ කරනවා. අපි ගායනා කරමින් උන්වහන්සේට ප්‍රශංසා කරමු. Just
ප්‍රශංසාවෙන් අන්ධකාරය ප්‍රශංසාවෙන් අන්ධකාරය නැති වී යයි. ප්‍රශංසාවෙන් අන්ධකාරය ප්‍රශංසාවෙන් අන්ධකාරය ප්‍රශංසාවෙන් අන්ධකාරය නැති වී යයි. ස්වාමිනී අපි ඔබට ස්තුති කරනවා මන්ද. ස්වාමිනී ඔබ වහන්සේ ජීවනයේ දෙවියන් වහන්සේයි ස්වාමිනී. අපව පෙරටම රැගෙන යන්නා වූ ස්වාමිනී ඔබයි. ඕ ස්තුති කරනවා ඔබගේ නාමයට. මහිම වේවා ස්වාමිනී. ඕ රියන්දෝ රෝමා මරියන් දිරාලමස්සේ. ස්වාමිනී ඔබට ස්තුති කරනවා. ඔබ යෙහෝවා නිසි. ඔබ අපේ ජය කොන්තේයි ස්වාමිනී. දෙවි පියාණනි ඔබට ඔසවන ප්‍රශංසාව පුල ඔබට ඔසවන පැසසුම් තුල ඔබ අපේ ජීවිතේ බලවත්ය කරන දෙවියන් වහන්සේයි. ඕ ජීවමානයි ඔබගේ නාමය ශුද්ධයි. ස්වාමිනී ඔබට ප්‍රශංසා වේවා. මහිම වේවා ස්වාමිනී. ගෞරව වේවා ඔබගේ නාමයට. උසස්සු දෙවිඳුන් ජීවමාන වූ දෙවිඳුන් ඔබයි ස්වාමිනී. අපි ඔබගේ අභියස සිටිනවා. අපි ඔබගේ අභිමුඛත්වයේ සිටිනවා ස්වාමිනී. මන්ද ඔබගේ අභිමුඛත්වය අපට ජයගෙන දෙන නිසා ඔබගේ අභිමුඛත්වයේ සිටින මනුෂ්‍යයා ජයග්‍රාහී මනුෂ්‍යෙක් ස්වාමිනී. ඔබට ස්තුති කරනවා ස්වාමිනී. ඔබගේ නාමය අපි ඔසවනවා. ඉරමම මරියම් දිරාලම සේවියන්දෝ රිකන්දිරියන් දිරාලම මරියම් දේ. මහිම වේවා ස්වාමිනී. ඔබගේ නාමය උසස් කරන්නෙමි. අපි උන්වහන්සේට ස්තුති කරමි. උන්වහන්සේගේ අභිමුඛත්වයේ නමස්කාරය වඩා ඒ අනර්ග වූ බලවත් වූ නාමය අපි උසස් කරමු. අපි උන්වහන්සේට ස්තුති කරමු. උන්වහන්සේ අපිට දී ඇති අනර්ග මිදීම ගැන, අනර්ග වූ කිසිදා මිල කළ නොහැකි වූ අනර්ග ගැලවීම ගැන අපි මොහොතක් උන්වහන්සේට ස්තුති කරමු. දසදහස් ගණන් මනුෂ්‍යයන් මේ ලෝකේ විනාශ වෙද්දී, බොහෝ මනුෂ්‍යයන් මියදෙද්දී, බොහෝ මනුෂ්‍යයන්ගේ ජීවිත සදාකාලික විනාශයට ගමන් කරද්දී උන්වහන්සේ ඔබව දසදහසක් අතරින් තෝරගත්තා. උන්වහන්සේගේ ප්‍රේමයට උන්වහන්සේ ඔබ වැදගත්තා. ප්‍රේමවන්තය. උන්වහන්සේගේ වචනේ කියනවා, ශුද්ධ යොහන් 15 වෙනි පරිච්ඡේදයේ කියනවා උන්වහන්සේ අපිව තෝරගත්තේ. අපි නොවේ. උන්වහන්සේ අපිව උන්වහන්සේ වෙතට ඇදගත්තේ කියලා. මන්ද එතරම් ප්‍රේමයකින් උන්වහන්සේ ඔබට ප්‍රේම කරන දෙවියන් වහන්සේ. ඒ නිසා අපි උන්වහන්සේට කියමු ස්වාමිනී ඔබගේ ප්‍රේමය නිසා ස්තුතියි. ස්වාමිනී මා උදෙසා ලේ වගුරු වල ඔබ වහන්සේ මට දුන්නු ඒ අනර්ග වටිනාකම ගැන ස්තුති කරනවා. ස්වාමිනී කිසි වටිනාකමක් නොමැතිව සිටි මාව ඔබ වහන්සේ වටිනා කෙනෙක් කළා ස්වාමිනී. ඒ ඔබගේ ප්‍රේමය නිසා මම ඔබට ස්තුති කරනවා. මුළු හදවතින්ම ඔබ ඉන්න ස්ථානවල ඉඳගෙන උන්වහන්සේට ගායනා කරන්න සෙනෙහස ගලා ගියා. ස්වාමිනී ඔබ වහන්සේ මට ආදරේ නිසා ඔබගේ රුධිරය ගලා ගියා. ස්වාමිනී මට හිමි වෙලා තිබුණු සදාකාලික දඬුවමෙන් මාව නිදහස් කරන පිණිස අපි ස්තුති කරමින් ගායනා කරමු. ඒ නාමය උසස් කරමු. හalleluya. සෙනෙහස ගලා ගියා මට ආදරේ නිසා. උන්වහන්සේට කියමු රුධිරය ගලා ගියා. ඕ මගේ පව් බර නිසා. සෙනෙහස ගලා ගියා මට ආදරේ නිසා. රුධිරය ගලා ගියා. ඒ මගේ පව් බර නිසා. මගේ පව්
කිසිවකට සම කරන්නට බෑ ස්වාමිනී. ඔබගේ සෙනෙහස කිසිවකට ස්වාමිනී සම කළ නොහැකි. එතරම් ඔබ අපට ප්‍රේම කළා වූ දෙවියන් වහන්සේයි. අපි ඔබට ස්තුතියි කියනවා පියාණනි. ඔබ අප මැව්වා වූ දෙවියන් වහන්සේ. ස්වාමිනී ඔබ අප මිදුවා වූ දෙවියන් වහන්සේ. ඔබ අපව තෝරාගත්තේ ස්වාමිනී. ඕ పూర్වෙන් ඔබ අපව නියම කළා වූ දෙවියන් වහන්සේ. අපි ඔබට ස්තුතියි කියනවා. ඔබගේ ප්‍රේමය කොයිතරම් අනර්ගද දෙවිඳුනි. ඔබගේ ප්‍රේමය කොයිතරම් උතුම්ද. ස්වාමිනී අපි ඔබට ස්තුති කරන්නෙමු. මහිමය දෙන්නෙමු යේසුනී. ගෞරව වේවා. අපි උන්වහන්සේට ස්තුති කියමු. මදුන් වහන්සේ මේ මුළු සත් සමුදුර කෙරේ, මේ මුළු විශ්වය කෙරේ, මේ මුළු මැවිල්ල කෙරේ අධිපතිකම් කරන්නට උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුල අපට බලය දී තිබෙනවා ප්‍රේමවන්තය. එවැනි බලවත් වූ ජීවිතයක්, එවැනි මහිමාන්විත ජීවිතයක්, මේ පොළවේ ආශිර්වාදලත් වූ ජීවිතයක් උන්වහන්සේ අපිට දී තිබෙනවා. ඕ ස්වාමිනී, ඒ ඔබගේ ප්‍රේමය නිසාමයි, ඔබගේ කරුණාව නිසාමයි. ස්වාමිනී අපි ඔබට ස්තුති කරනවා. මෙතරම් මිල කළ නොහැකි වූ අනර්ග වූ දේ ස්වාමිනී ඔබ අපේ ජීවිතවල කර තිබෙන නිසා හැම වාතාවරණයක් තුලම ඔබ අප සමග සිටිනවා ස්වාමිනී. හැම වාතාවරණයක් තුලම ඔබ අපව උසුලනවා ස්වාමිනී. අපි ඔබට ස්තුති කරනවා ස්වාමිනී. ඔබට ස්තුතියි. අපි ගායනා කරමු. උන්වහන්සේට ගායනා කරමින් අපි නමස්කාර කරමු. ස්වාමිනිය මම ඔබ වහන්සේගේ වටිනාම වස්තුවයි. උන්වහන්සේගේ වචනේ කියනවා ඇසේ කළු රුවාවමෙන් මම නුඹ රකින්න දෙවියන් වහන්සේයි කියලා. ප්‍රේමවන්තය එතරම් ඔබ ගැන සලකන, එතරම් ඔබ ගැන සිතන තවත් කෙනෙක් මේ පොළවේ නැහැ. උන්වහන්සේ කියනවා නුඹ මට අසහාය වස්තුවක්. නුඹ මට අසහාය වස්තුවක් කියලා. ඒ නිසා ඔබේ හදවත්වල තිබෙනවා නම් මේ ජීවිතයේ කාරණා නිසා කනස්සල්ල, වේදනාව, අමාරුකම් ඔබ මුහුණ දෙමින් ඉන්නවා නම් මේ මොහොත වන විට උන්වහන්සේ තුල ඒ හැම බරක් තියන්න, ඒ හැම පීඩාවක් උන්වහන්සේ පාමුල තියන්න. මන් උන්වහන්සේ කියනවා නුඹ මට වටිනවා. නුඹ තමයි මගේ වටිනාම වස්තුව. උන්වහන්සේ ඔබට සියල්ල දී තිබෙනවා. අපි උන්වහන්සේට ස්තුති කරමු. ස්වාමිනී මම ඔබගේ වටිනාම වස්තුවයි. කොයිතරම් ඔබ වහන්සේ මගේ ජීවිතයට වටිනාකමක් දීලා තියෙනවා. අපි උන්වහන්සේට ගායනා කරමු, ස්තුති කරමු. හalleluya. වටිනාම වස්තුවයි ඔබේ බැවිල්ලේ කිතරම් මගයක් තිබේද මාහට මේ දිවියේ පොළවේ ලුණු වෙන්නයි සමිඳුන් නිගන්නුවේ මధుරේ පහනක් වෙන්නයි ඔබ මා කැඳවුවේ. වටිනාම වස්තුවයි ඔබේ බැවිල්ලේ කිතරම් අගයක් තිබේද මාහට මේ දිවියේ මා දෙසට හැරී කරුණා කරනා මට ශක්තිය දී උපකාර වෙනා දෙව්වදන් වලින් මාව සනසවනා මට උගන්වමින් මා රැගෙන යන්නා ඔබ පමණක්මයි දෙවියන් වහන්සේ. උන්වහන්සේ පමණයි. ඔබ පමණක්මයි ස්වාමීන් වහන්සේ. ඔබ පමණක්මයි ශුද්ධ සමින්දේ. ඔබට පමණක්මයි වාදන නමන්නේ. ඔබට පමණක්මයි වාදන නමන්නේ. ඔබ
ඔබට පමණක් මහිමා දනනමන්. අපි දැන් ඉස්සෙල්ලා වහන්සේට කියමු. ඔබ පමණක් මයි දෙවියන් වහන්සේ. ඔබ පමණක් මයි ස්වාමින් වහන්සේ. ඔබ පමණක් මයි ශුද්ධතුන් ස්වාමින්දේ. ඔබට පමණක් මහිමා දනනමන්නේ. ඔබට පමණක් මහිමා දනනමන්නේ. ඔබට පමණක් මහිමා දනනමන්නේ. ඔබට පමණක් මහිමා දනනමන්නේ. අපි ස්තුති කරමු උන්වහන්සේගේ නාමය. අපට ශක්තිය දෙන්නා උන්වහන්සේ. උන්වහන්සේ ඔබේ ශක්තිය ප්‍රේමවන්තය. උන්වහන්සේ ඔබ දෙසට හැරි නිතරම ඔබට කරුණා කරන්නා වූ මග මෙයයි කියමින් ඔබට මග පෙන්වන්නා වූ ස්වාමීන් වහන්සේ පමණයි. ජීවිතය ඇතුළත ඉන් මතු ඔබගේ උපකාරයව සිටින්නේ උන්වහන්සේ විතරමයි. උන්වහන්සේට කියන්න මුළු හදවතින්ම ස්වාමීනි ඔබ පමණක්මයි මගේ දෙවියන් වහන්සේ. ඔබ පමණක්මයි මගේ ස්වාමීන් වහන්සේ. ඔබ පමණක්මයි ශුද්ධමානනේ මගේ උපකාරයෝ. හalleluya. අපි මහතකනේ භාෂාවෙන් නමස්කාර කරමු. ආමෙන් පිරමින් උන්වහන්සේට මහිමය දෙමු. මඳ උන්වහන්සේ ඔබ තුලයි. ප්‍රේමවන්ත උන්වහන්සේ ඔබ තුලයි. රිබියම් දොරමම ඉරිමියන් දිරලම සෙරියන් දිරලම මම මරියන්දෝ ඉරමරකියම් දිරලම සම්දේ ඉරිබිබිබිබිබියන් දොරියන් දිරලම රියන්දේ රිකන්දිරියන් දොරලම මම සම්දිරියන් දිරලම මම මරියන්දේ. ස්වාමිනී ඔබ අපව කිසිදා තනි නොකරන්නා වූ දෙවියන් වහන්සේයි. ඔබට ස්තුති කරනවා. ඔබට ස්තුති කරනවා ස්වාමිනී ඔබ අප තුල සිටින නිසා. දෙවිඳුනි ඔබ අප තුල සිටින නිසා. ඔබගේ උපකාරය නිසා. ඔබගේ මඟ පෙන්වීම නිසා. ඔබ අපට දෙන ශක්තිය නිසා. ස්වාමිනී අපි ඔබට ස්තුති කියනවා. ස්තුති කියනවා. ඔබ පමණමයි. ඔබ පමණමයි ස්වාමිනී. සියලු ගෞරවය සියලු මහිමය ඔබටම පමණයි. හalleluya. ස්තුති පියාණනි. දයබර පියාණනි අපි අපට ස්තුති කරනවා වහන්සේගේ යහපත කරුණාව බෙදලාබරට විශ්ේ කරමි. හැම මොහොතක්ම වහන්සේ අපට ශක්තිය දෙන්නේ. අප සමග සිටින්නේ. අපව තනි නොකරන අපේ දෙවියන් වහන්සේ ඔබයි. මේ වචනේ කියා තිබෙනවා ස්වාමිනී කවුරු අතහැරියා වහන්සේ අප වත්නාරන දෙවියන් වහන්සේ කියලා. අපි විශ්වාස කරනවා මේ මොහොතේ ඔබ වහන්සේගේ දරුවන්ගේ ජීවිතවල ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ හස්තය ඔබගේ බලවත් ආත්මය ඔබ වහන්සේට ලබා තිබෙනවා. යන්නේ මේ අවස්ථාවේ අපි ඔබගේ දහතරයට අහත් වෙන අතර අපි ඔබ වහන්සේට මහිමය ගෞරවය දෙනවා. මන්ද ඔබ අපේ දෙවියන් වහන්සේ, ඔබ අපේ ස්වාමීන් වහන්සේ, අපේ ගැලුම් කරුවන්න් වහන්සේ, අපේ මෙදුම් කරුවන්න් වහන්සේ. සියල්ලින් මහිමය, සියල්ල ප්‍රශංසාවත් අපි ඔබටම පුද කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. නැවතත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය තුල ආදරෙන් ඔබව පිළිගන්න කැමති මේ අවස්ථාවේ උන්වහන්සේ යහපත් දේ, බලවත් දේ, උතුම් දේ කරන දෙවියන් වහන්සේගේ වචනේ කියා තිබෙන උන්වහන්සේ කවදාවත් අපවත් නාරන දෙවියන් වහන්සේ. කවදාවත් උන්වහන්සේ අපේ ජීවිතේ අයහපතක් එහෙම නැත්නම් නපුරක් අපේ ජීවිතේ විපත්තියක් හැවෙන්නට සලස්වන්නේ නැහැ. මන්ද දෙවියන් වහන්සේ අප සමග ඉඳලා අපට යහපතයි කරන්නට යන්නේ. මගේ ප්‍රිය ස්නේහවන්ත මිත්‍රය, මේ මොහොතේ ඔබේ ජීවිතේ යමක් අවදි කරන්න කැමැති. සමහරක් විට ඔබේ ජීවිතේ ඔබ මේ කාල වකවානුවේ ඔබ ගත කරමින් සිටින ජීවිතය දිහා හැරලා බැලුවොත් ඔබට පුදුම හිතෙනවා ඇති. කොහොමද මම මේ ගමන මේ විදියට ආවේ? කොහොමද මම මේ විදියට මෙතරම් දුරක් පැමිණියේ?
සමහරක් විට ඔබ ඔබේ ජීවිතේ වෙන කිසිම කාලයකට වඩා මේ කාල පරිච්ඡේදය තුළ දෙවියන් වහන්සේගේ හස්තය, දෙවියන් වහන්සේගේ ක්‍රියාව, දෙවියන් වහන්සේගේ පුදුම බලවත් දේ ඔබ අත්දකින්න බැහැ. නමුත් ඒ හැම දෙයක් සමගම ඔබ විවිධ දේවල් මත ඔබේ ජීවිතයේ ඔබ ස්වාමීන් වහන්සේව නමස්කාර කරනවා ඇති. උන්වහන්සේට ස්තුති කරනවා ඇති. උන්වහන්සේගේ මහිමය ඔබේ ජීවිතේ ඔබ ප්‍රකාශ කරනවා ඇති. නමුත් ඔබේ ජීවිතයේ ඔබ කල්පනා කරලා බැලුවොත් ඒ තමයි ඇහුම්කාර දෙවියන් වහන්සේමයි. උන්වහන්සේගේ ශක්තිය පමණමයි. උන්වහන්සේමයි මේ ගමන පැමිණෙන්න ඔබට මට උන්වහන්සේගේ ශක්තිය දී තිබෙනවා. උන්වහන්සේගේ දයාවත්, උන්වහන්සේගේ කරුණාවත්, උන්වහන්සේගේ යහපත වඩා උන්වහන්සේගේ අනුග්‍රහයක් දී තිබෙනවා. නමුත් මගේ ප්‍රිය සෙනෙහවන්ත මිත්‍රය, ඔබ සමහරක් විට ඔබ නොදැනුවත්ව එහෙම නැත්නම් ඔබේ ජීවිතේ ඔබ යම් තැනක නැවතිලා ඇති. යම් තැනක ඔබ යම් විදියකට මොහොතකට ඔබ නැවතිලා ඇති. මම දවසේ කතා කරන්න යන පණිවිඩය ඔබ නවතින තැන දෙවියන් වහන්සේගේ ආරම්භ වෙන්න යනවා. ඔබේ ජීවිතේ ඔබ නවතින තැන දෙවියන් වහන්සේගේ ආරම්භය වෙන්න යනවා. මම කිව්වා මේ මොහොතේ ඒ තමයි ඔබේ ජීවිතේ වෙන කිසිම කාලයකට වඩා මේ කාලේ ඔබ දෙවියන් වහන්සේගේ හස්තය, දෙවියන් වහන්සේගේ පුදුම ක්‍රියාව, දෙවියන් වහන්සේගේ බලවත් දේ ඔබේ ජීවිතය අත්දැකීම් ගමන් කරනවා ඇති. තවත් විදියට මේ කාල වකවානුව තුළ ඔබ දෙවියන් වහන්සේගේම ඒ අනුග්‍රහය, දෙවියන් වහන්සේගේම පැමිණෙන දේ ඔබ බලවල් ලෙස අත්දකින්න ඇති. නමුත් සමහරක් විට මේ ගමන තුළ ඔබ යම් තැනක නැවතිලා ඇති. කැමති නික්මයාම පොතේ ඔබේ අවධානය යොමු කරන්න. බයිබලයේ කතා කරනවා නික්මයාම පොතේ 14 වෙනි පරිච්ඡේදයේ තුල ඉතා වැදගත් සිදුවීමක් ගැන. මේක ඊශ්‍රායෙල් සෙනගගේ ජීවිතවල යම් ස්ථානයක ඔවුන් නැවතුණා. තවත් විදිහට කියන්න කැමති ඔවුන්ට දෙවියන් වහන්සේ දුන්න ඒ මහත් ගැලවීම, මහත් ආශිර්වාදය, මහත් වූ ජයග්‍රහණය මැද්දේ ඔවුන් යම් දිහක් ඉදිරියේ නැවතිලා බලා සිටියා. මගේ ප්‍රිය ස්නේහවන්ත මිත්‍රය, මා ඔබට කතා කරන්න කැමතියි. ඔබේ ජීවිතයේ දෙවියන් වහන්සේ බොහෝ දේ ලබා දීලා ඇති. බොහෝ ජයග්‍රහණ, බොහෝ ආශිර්වාද කළා ඇති. බොහෝ දේවල් දෙවියන් වහන්සේ ඔබේ ජීවිතේ ඔබට උරුම කර දීලා ඇති. නමුත් ඔබ යම් දේවල් ඉදිරියේ යමක් නිසා යම් තැනක නැවතිලා ඇති. මම නැවත ඔබට කතා කරන්න කැමතියි. මම කතා කරන්නේ ඔබ නවතින තැන දෙවියන් වහන්සේගේ ආරම්භය වෙන්න යනවා. ආමෙන් කියමුද? හලෙලූයා. ඔබේ ශක්තිය, ඔබට තිබෙන දේවල්, ඔබේ ජීවිතේ ඔබ එකතු කරගෙන තිබෙන දේවල් ඔබට අහිමි වෙලා තිබෙන්න පුළුවන්. ඒවා ඔබේ ජීවිතේ ඔබට මෙතනින් එහාට උපකාරයක් නැහැ වෙන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේගේ වචනේ කියා තිබෙනවා ඔබේ ශක්තියත්, ඔබේ උපකාරයත්, ඔබේ ජයග්‍රහණයත් දෙවියන් වහන්සේ කියලා. මගේ ප්‍රිය ස්නේහවන්ත මිත්‍රය, නික්මයා පොතේ 14 වෙනි පරිච්ඡේදයේ අපි පද කිහිපයක් බලන්න යනවා. ඊට කලින් මම කැමතියි මේට පසුබිමක් ගන්නට. ඊශ්‍රායෙල් සෙනග මිස්රයේ වහල්කමේ ජීවත් වෙලා උන්වහන්සේ මෝසෙස් ළමා යමක් කරනු ලබනවා. ඒ තමයි උන්වහන්සේ ඊශ්‍රායෙල් සෙනගව මිස්රයෙන් වහල්කමෙන් ඔවුන් ඊශ්‍රායෙල් දෙවියන් වහන්සේ එහෙම නැත්නම් උන්වහන්සේම ඔවුන්ට දෙන ගැලවීම, එහෙම නැත්නම් සදාකාලික ආශිර්වාදය උදෙසා ඔවුන් ඊශ්‍රායෙල් වූ දෙවියන් වහන්සේ ඔවුන්ගේ ජීවිතේ යහපතක් කරන්න පටන් ගන්නවා. ඒ තමයි මිස්රයේ වහල්කමෙන් ඔවුන් නිදහස් කරලා ඔවුන්ට දෙනවා කිව්වා. එහෙම නැත්නම් ඔවුන්ට උරුම කර දෙන්න යන ඒ අනර්ග ආශිර්වාදමත් මහත් වූ ඒ දේශයට ඔවුන් රැගෙන යන්න පටන් ගන්නවා. මේ ගමන තුළදී ඔවුන් බොහෝ දේවල් අත්දකිනවා. බොහෝ ආශිර්වාද උරුම කර ගන්නවා. බොහෝ දේවල් ඔවුන් හිතනවටත් එහෙම නැත්නම් ඔවුන් බලාපොරොත්තු වෙනවට වඩා දෙවියන් වහන්සේ ඔවුන්ගේ ජීවිතවල කරනවා. නමුත් එක්තරා අවස්ථාවකදී මා දවසේ ඔබට කතා කරන්න යන පණිවිඩය තුළ
මේ අවස්ථාවට පැමිණුණු අවස්ථාවේදී ඕ මේ ස්ථානේ නැවතිලා උන්වහන්සේ කියනවා වචනේ කියනවා මේ විදියට මා ඔබට කියවන්න කැමති 13 වෙනි පරිච්ඡේදයේ මේ පසුබිම ඔබේ මනසේ ගොඩනගා ගන්න ඕන නිසා ඒ තමයි 20 වෙනි පදයට 21 වෙනි පදයට ඒ ස්ථානේ කියනවා ඔහු සුක්කොත් නම් ස්ථානයෙන් ගමන් කර වනාන්තරයේ අද්දර ඒතොන් හි කඳවුර බැලගත්තෝය. තවද ඔවුන් දවාලේ රාත්‍රියේ ගමන් කර පිණිස ස්වාමින් වහන්සේ ඔවුන්ට මඟ පෙන්වීමට දවල් වලාටැබකින්ද රාත්‍රියේ ඔවුන්ට එළියදීමට ගිනි තැබකින්ද ඔවුන් පෙරටු ගියසේක. දවල් වලාටැබද රාත්‍රී ගිනි තැබද සෙනග ඉදිරියෙන් පහව ගියේ. මගේ ප්‍රිය ස්නේහවන්ත මිත්‍රයෝ මා ඔබට කිව්වා ඔබ නවතින තැන දෙවියන් වහන්සේගේ ආරම්භ වෙන්න යනවා. මේ දක්වා දෙවියන් වහන්සේ ඔවුන්ට ඔවුන්ගේ ගමන් මාර්ගයට එහෙම නැත්නම් ඔවුන් ආපු මේ ගමන තුල දවල්ට එහෙම නැත්නම් වලාටැබක්ද රාත්‍රියේද ගිනි තැබකින්ද ඔවුන්ට වග දෙන්නවා. ඒ වගේම කියනවා අපි කියපු 20 වෙනි පදේ ඔවුන් ඒ වනාන්තරයේ එහෙම නැත්නම් මේ රතු මුහුද අද්දර ඔවුන් කඳුරු ගහගත්තා කියලා කියනවා. නමුත් හදිස්සියේම එහෙම නැත්නම් ඔවුන්ට ඇසෙනවා එහෙම නැත්නම් ඔවුන් දකින්නවා මේ දේ. අද දවසේ කතා කරන්න යන්නේ ඒ සිදුවීම ඔස්සේ. ඒ තමයි 10 වෙනි පදේ ඉඳලා 14 වෙනි පරිච්ඡේදේ 10 වෙනි පදේ ඉඳලා මා ඔබට කියවන්න කැමතියි. පාරාවෝ ලං වූ කල්ලි ඊශ්‍රායෙල් පුත්‍රයෝ තමුන්ගේ ඇස් ඔසවා මිසර වරුන් තමන් පස්සේ එනවා දැක අතිශයින් බය වූය. මගේ ප්‍රිය ස්නේහවන්ත මිත්‍රයෝ මම නැවතත් ඔබට මතක් කර සිටින්න කැමතියි. මම ඔබට කතා කරමින් සිටින්නේ ඔබ නවතින තැන දෙවියන් වහන්සේගේ ආරම්භය වෙන්න යනවා. මේ ඊශ්‍රායෙල් සෙනග ඔවුන් දෙවියන් වහන්සේගේ වචනේ කියනවා ඒ තමයි ඔවුන් මේ රතු මුහුද ඉදිරියේ 14 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ කියන්නේ ඒකයි. ඔවුන් රතු මුහුද ඉදිරිපිට කුඩාරම් ගහගෙන එද්දී ඔවුන් දකින්න ගන්නවා යම් විදියකට මේ විදිය දෙවියන් වහන්සේ ඔවුන්ට අලුත් ආකාරයකින් මඟ පෙන්වන්න කියන්නේ යම් විදියකට ඒ වලාට හැබවත් එහෙම නැත්නම් ගිනිට හැබවත් ඔවුන්ට මෙතනින් එහාට මඟ පෙන්වීමක් දුන්නේ නැහැ. නමුත් මේ අවස්ථාවේදී ඔවුන් ඒ ස්ථානයේ කඳුරු බැඳගෙන ඉද්දී ඔවුන්ගේ ජීවිතයේ ඊළඟ මොහොතේ මොනවා වෙයිද යන බලාපොරොත්තුවක් එහෙම නැත්නම් මොන වගේ සිදුවීම් වෙයිද යන්ට එවැනි අවස්ථාවක සිටිද්දී උන්වහන්සේගේ වචනේ කියනවා පාරාවෝ ඔවුන්ට ලං වෙන කල්ලි ඊශ්‍රායෙල් පුත්‍රයෝ තමුන්ගේ ඇස් ඔසවා මිසර වරුන් තමන් පස්සේ එනවා දැක අතිශයින් බය වූයේ. එබැවින් ඊශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමින් වහන්සේට මොර ගැසුවෝය. මම නැවත කියන්න කැමතියි. ඔබ අද දවසේත් එබැවින් නැත්නම් මේ මොහොත වෙද්දී ඔබේ මේ ගමන තුළ යම් තැනක නැවතිලා ඉන්නවා නම් යම් තැනක ඔබේ ජීවිතේ ඔබට මුහුණ දෙන්න වෙලා තිබෙන සිදුවීම් නිසා එහෙම නැත්නම් ඔබ ඉදිරියේ තිබෙන දෙයක් නිසා ඔබ නැවතිලා සිටිනවා නම් උන්වහන්සේ ඔබේ ජීවිතේ ඒ දේ ඉදිරියේ යමක් කරන්න බලා සිටිනවා. මම නැවත ඔබට කියන්න කැමතියි. ඒ ස්ථානයේ දෙවියන් වහන්සේගේ ආරම්භ වෙන්න යන්නේ. දෙවියන් වහන්සේ යමක් කරන්න යන්නේ ඒ ස්ථානය තුලයි. මේ අවබෝධය ඔබට තිබෙනවද? ඒ තමයි මෞංකාර දෙවියන් වහන්සේ ඔබේ ජීවිතේ ආරම්භ කරපු දේ අවසන් කරන්නට විශ්වාසවන්තනියයි. මේක ඔබේ ජීවිතේ ගැලවීම පමණක් නෙවෙයි. මේක ඔබේ ජීවිතේ ඔබ ලබා තිබෙන දේ පමණක් නෙවෙයි. ඔබ ලබමින් ඉන්න දේ පමණක් නෙවෙයි. මේ පොළවේ දෙවියන් වහන්සේගේ දරුවෙක් ලෙස ඔබ ගමන් කරන මාර්ගය තුල ඔබ ඉන්න ස්ථානය තුල දෙවියන් වහන්සේට හැකියාවක් තිබෙනවා. ඒ දෙවියන් වහන්සේගේ බලවත් හස්තය කනකොටගෙන ඔබේ ජීවිතේ ඔබ නැවතිලා ඉන්න ස්ථානය තුල ඔබ උන්වහන්සේට කතා කරන්න යනවා නම් එදා ඊශ්‍රායෙල් සෙනග නැවතත් මේ සිදුවීමේදී ස්වාමීන් වහන්සේට මොර ගසන්න පටන් ගත්තා. ඔවුන්ගේ මොර ගැසීම ටිකක් වෙනස්. ඔවුන් මොර ගැසුවේ ඔවුන්ට අමතක වුණා ඔවුන්ගේ ජීවිතේ දෙවියන් වහන්සේ කරපු දේවල්. දෙවියන් වහන්සේ මේ දක්වා ඔවුන්ගේ ජීවිතයේ මේ ගමන් මාර්ගය තුල කරපු හැම දෙයක් ඔවුන්ට අමතක වෙනවා. බයිබලේ පුරාවටම අපි කියවල බැලුවොත් එහෙම නික්මයාම ගමන් මාර්ගය තුල එහෙම නැත්නම් මේ ඊශ්‍රායෙල් සෙනග මිසරයේ දේශයෙන් රැගෙන යන අවස්ථාවේදී ඔවුන් නිතරම දෙවියන් වහන්සේට මොර ගැසුවා පමණක් නෙවෙයි. ඒ මොර ගැසීම තුල ඔවුන් යම් විදිහකට දෙවියන් වහන්සේට දොස් කියන්න ගත්තා. දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයට දොස් කියන්න ගත්තා.
ඇයි මෙහෙම වුනේ? ඇයි මෙසේ වෙන්න සලස්වලා තිබෙන්නේ කියලා. මා ඔබට කියන්න කැමතියි. ඔබ නැවත ඉන්න ස්ථානයේ ඉඳලා ඔබත් සමහරක් විට ඒ වගේ දෙවියන් වහන්සේගෙන් යම් දේවල් ප්‍රකාශ කරන ඇති. නමුත් ඔබ ධෛර්යමත් කරන්න කැමතියි. ඔබ විශ්වාස කරනවා නෑ දෙවියන් වහන්සේට හැකියාවක් තිබෙනවා. දෙවියන් වහන්සේට යමක් කරන්න පුළුවන්. උන්වහන්සේ මම නවතින තැන උන්වහන්සේ ආරම්භයක් ඇති කරන්නට යනවා. 10 වෙනි පදයේ ඒ විදියට මොරගසද්දී මෝසෙස්ට කතා කරන්න පටන් ගන්න 11 වෙනි පදයේ. ඒ කියනවා මෝසෙස්ට කතා කොට කාන්තාරයේ මැරෙන්න නුඹ අප ගෙනාවේ මිසරේ මිනි වලවල් නැති නිසාද? මිසරෙන් අප ගෙනවුත් අපට මෙලෙස ක්‍රියා කළේ මක් නිසාද? මිසරවරුන්ට මෙහි කරන්ට අප අත්හරින්ට කියා මිසරයේදී අප කීවේ මේක නොවේද? වනාන්තරයේ මැරෙනවට වඩා මිසරවරුන්ට මෙහි කිරීම අපට යහපතයි මෝසෙස්ට කීවෝය. මගේ ප්‍රිය සෙනෙහවන්ත මිත්‍රය, මේක තමයි යථාර්ථය. අද බොහෝ මිනිස්සු බොහෝ ජීවිත සමහරක් විට ඔවුන්ගේ මොර ගැසීමත් මේ වගේමයි. බොහෝ දේවල් දෙවියන් වහන්සේ කර තිබ්බත් දෙවියන් වහන්සේ බොහෝ දේවල් ඔවුන්ගේ ජීවිතවල ලබන්නට අවස්ථාවක් දීලා තිබ්බා. බයිබලයේ කියනවා මේ ඊශ්‍රායෙල් සෙනගගේ ජීවිතවල පුදුම මහත් බලවත් දේ දෙවියන් වහන්සේ කරනු ලැබුවා. කොටිම කියනවා ඔවුන්ට අදාහ ගන්නවත් බැරි දේවල් ඔවුන් ඉල්ලන්න එහෙම නැත්නම් ඔවුන් බලාපොරොත්තු වුණු දේවල් වලට වඩා දේවල් දෙවියන් වහන්සේ කරනු ලැබුවා. ඔවුන්ගේ ප්‍රකාශනය වුණ මොන වගේද? මෝසෙස් කියනවා ඇයි අපි අරගෙන ආවේ? මිසරේ මිනි වලවල් නැද්ද? අපි මිසරේ ඉඳි කිව්වේ මේක නේද? මිට වඩා හොඳයි මිසර වරුන්ට මේ කරානම් කියලා කියනවා. මා ඔබට කියන්න කැමතියි. ඔබ නැවත ඉන්න තැන දෙවියන් වහන්සේට යම් ආරම්භයක් දෙන්න හැකියාවක් තිබෙනවා. ආමෙන් කියමුද? හාලෙලූයා. ඔබේ ප්‍රශ්න නිසා, ඔබේ ජීවිතේ ඔබ මුණ දෙන්න වෙන අවස්ථාව නිසා, ඔබ ඉන්නේ ස්ථානයේ ඔබට ඊළඟ අවස්ථාවේ මොන වගේ දෙයක් වේදයන්ට බලාපොරොත්තුවක් නැතුව ඉන්න වෙන්න පුළුවන්. නමුත් මෝසෙස් දෙවියන් වහන්සේගේ වචනේ මේ විදියට කතා කරන්න පටන් ගන්නවා. ඒ තමයි 13 වෙනි පදය. ඔබට කතා කරන්න කැමති ඔබ ධෛර්යමත් කරන පිණිසත් ඔබ තුල මේ දේ යම් විදියකට බලාපොරොත්තුකට එහැන් ඔබ තුල ස්ථිරත්වයකට ගේන්න කැමතියි. ඒ තමයි උන්වහන්සේ ඔබගේ ජීවිතේ මේ විද්දිත් කර තිබෙන දේ මීට වඩා මහත් දේත් කරන්ට උන්වහන්සේ බලවත්ව සිටිනවා. බයිබලයේ කියන්නේ ඒකයි. 13 වෙනි පදයේ කියනවා මෝසෙස්ද බය නොවෙලා නිශ්චලව සිට ස්වාමින් වහන්සේ අද නුඹලාට සිදු කර දෙන ගැලවීම බලාපල්ලා. මේ සෙනඟ බය වෙලා හිටියේ. මේ සෙනඟ ඕන් බය වුණ නිසා ඕන් අතීතයේ දේවල් සිහි කරලා අතීතයේ මොනවාද ඕන් ජීවත් වුණ වටපිටාව ජීවත් වුණ ස්ථාන ගැන ඕන් සෑයීමට පත් වෙන්න ගත්තා. ඒ තැන හොඳයි කියන්න ගත්තා. යම් විදිහට ඕන් හිටපු තැන ගැන ඕන් වර්ණනා කරන්න ගත්තා. සමහරක් විට ඔබ එවැනි අවස්ථාවන් වල ඇති. ඔබ දැන් යම් ස්ථානයක නැවතී සිටින්න පුළුවන්. නමුත් ඔබ ප්‍රකාශ කරනවා ඇති නෑ මං අතන හිටියා නම් හොඳයි. අර විදියට අර දේ තුල ජීවත් වුණා නම් හොඳයි. මීට වඩා හොඳයි අර දේවල් මතම ජීවත් වුණා නෑ. මම ඔබට කියන්න කැමතියි. දෙවියන් වහන්සේ ඔබ නවතින තැන ඔබේ ජීවිතයේ ඊළඟ තප්පරේ ඊළඟ මොහොතේ ඊළඟ අවස්ථාවේ ඔබ මොනවද කරන්න යන්න බලාපොරොත්තුවක් නැති අවස්ථාවේදී උන්වහන්සේට හැකියාවක් තිබෙනවා. උන්වහන්සේගේ ආරම්භය ඔබ තුළ ඇති කරන්නට. ආමෙන් කියමුද? හාලෙලූයා. මේ ස්ථානෙට මා යන්න කලින් එහෙම නැත්නම් 13 වෙනි පදයේ මේ දේ කතා කරන්න කලින් ඔබට මතක නම් යෙහෝෂාපාත් කියන රජතුමා උන්වහන්සේට යාඥා කරනවා. මේ යාඥාව විතා විශේෂ යාඥාවක්. තවත් විදිහට කියන්න කැමතියි. ඒ යාඥාව තුළ යෙහෝෂාපාත් රජතුමා දෙවියන් වහන්සේ විශ්වාස කරා. ඔතනගත දෙවියන් වහන්සේ ඔවුන්ට දෙන්න යන ජයග්‍රහණය ගැන බයිබලයේ ඉතා වැදගත් දෙයක් මා ඔබට කියන්න කැමතියි. උන්වහන්සේගේ දරුවෝ ලෙස එහෙම නැත්නම් උන්වහන්සේ ඔබට දෙන ගැලවීම ගැන එහෙම නැත්නම් ඔබට දෙන ඒ මහත් දේ ගැන උන්වහන්සේ දුරේ ඔබ විශ්වාස කරන්නට යනවාද දෙවියන් වහන්සේව? මා ඔබට කියන්න කැමතියි. දෙවෙනි ලේකම් පොතේ 20 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයේ කියනවා මේ විදියට. ඔව් කතා කොට සියලු යුදවරුනි යෙරුසලමේ වැසිනි යෙහෝෂාපාත් රජුරුනි ඇහුම්කන් දෙන්න. ස්වාමින් වහන්සේ නුඹලාට මෙසේ කියනසේක
මේ මහත් සමූහයන් නිසා බය වෙනවා. නොකලබෙන්න මක්නිසාද මේ යුද්ධය නුඹලාගේ නොව දෙවියන් වහන්සේගේ. ආමේන්. 17 වෙනි පදේ කියනවා යුදාවරුනි යෙරුසලම වැසිනි මේ යුද්ධයේදී නුඹලා සටන් කරන්නට ඕන නැත. සැරසී නිශ්චලව සිට ස්වාමින් වහන්සේ නුඹලාට දෙන ගැලවීම බලා සිටපල්ලා. ස්වාමින් වහන්සේ නුඹලා සමග සිටින නිසා බය නොවි නොකලබී හෙට ඕන් වෙතට පිටත්ව යන්ටයි කියා වදාරනසේකයි කීසේක. ආමේන්. හාලෙලූයා. යසායා පොතේ යසානාගත පත්‍රය මේ විදිහට කියනවා 30 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ. මක්නිසාද ඊශ්‍රායල්ගේ සුද්ධ වූ දෙවියන් වහන්සේ වන ස්වාමී වූ දෙවියන් වහන්සේ කියනසේ හැරී නිශ්චල සිටීම කරුණකොට නුඹලා ගැලවෙන්නේ නොකලබී විශ්වාස කිරීමෙන් නුඹලාට බලය ලැබෙන්නේ යයි කීසේක. ආමේන්. හාලෙලූයා. මේ තේරුම් ගැනීම ඔබට තිබෙනවාද? ඔබ නැවත ඉන්නේ ස්ථානයේ ඉඳලා ඔබ ඊළඟ මොහොත ඊළඟ අවස්ථාවේ එහෙම නැත්නම් ඊළඟ තප්පරේ මොනවා වෙයිද යන්ට කියන අනවබෝධයක් ඇතුව නොවේ. ඔබට විශ්වාසයක් තිබෙනව නෑ. මම විශ්වාස කරන දෙවියන් වහන්සේ තුල මට ගැලවීම තිබෙනවා. මන්ද උන්වහන්සේ මම නවතින තැන උන්වහන්සේ යම් ආරම්භයක් දෙන්න බලා සිටිනවා. ඒක කිව්වේ ඔබ නවතින තැන දෙවියන් වහන්සේගේ ආරම්භය වෙන්න යනවා. මේ වෙනකන් දෙවියන් වහන්සේ රාත්‍රියේ ගිනි ටැබගමු. එහෙම නැත්නම් දවාලේ බලා ටැබගමු. ඔවුන්ට මඟ පෙන්වුවා. ඔවුන් මේ රතුමුද ඉදිරියේ කඳුරු බැඳගෙන ඉන්න අවස්ථාවේදී තමයි මේ සිදුවීමට මුහුණ දෙන්න වෙන්නේ. නමුත් දෙවියන් වහන්සේ ඔවුන්ගේ ජීවිතේ ඔවුන් බලාපොරොත්තු නොවුණු එහෙම නැත්නම් කවදාවත්ම ඔවුන් අත්දැකලා නුදුටු එහෙම නැත්නම් ඔබටත් මටත් අදටවත් අපේ ජීවිතේ අපි ලබලා නැති අපි ඇස්වලින් දැකලා නැති මහත් ක්‍රියාවක් ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ ඔවුන්ගේ ජීවිතවල කරුණු ලබනවා. තවත් විදිහට කියන්න කැමති. ඔවුන් ඇස්වලින් දකින්න පමණක් නෙවෙයි. ඔවුන්ගේ ජීවිතේ දෙවියන් වහන්සේ ඒ මහත් දේ කරලා ඔවුන්ගේ ගමන නැවතත් ආරම්භ කරන්න පටන් ගන්නවා. මා ඔබට කියන්න කැමතියි. ඔබ ජීවත් වෙන්නේ රතු මුහුදක් වෙන්නේ එවැනි ස්ථානයක වෙන්න ඇති. එතනින් එහාට අඩියක්වත් තියන්න බෑ කියන තැනක වෙන්න ඇති. අඩියක් තිබ්බොත් මොනවා වෙයිද යන්ට බලාපොරොත්තුවක් නැහැ කියන තැනක වෙන්න ඇති. නමුත් දෙවියන් වහන්සේ ඔබේ ගමනේ ආරම්භය වෙන්න යනවා. ඔබ ඉන්නේ ස්ථානයේ ඉඳලා උන්වහන්සේ නැවත ඔබව රැගෙන යන්න බලා සිටිනවා. ඒකයි කියන්නේ 13 වෙනි පදයේ මෝසස් කියනවා මේ බය වෙලා හිටපු ඊශ්‍රායල් සෙනගට මෝසස් බය නොවෙලා නිශ්චල සිට ස්වාමීන් වහන්සේ අද නුඹලාට සිදු කර දෙන ගැලවීම බලාපල්ලා. ආමෙන් කියමුද? හාලෙලූයා. යමක් ඔබට කියන්න කැමතියි. දෙවියන් වහන්සේ ඔබේ ජීවිතේ නිදහස් කර දුන්නා. එහෙම නැත්නම් ඔබේ ජීවිතේ තබා තිබෙන ගැලවීම එක සදාකාලික දෙයක්. ඒක ඔබ ලැබුවේ ටික කාලයකට පමණක් නෙවෙයි. ඒක ඔබ ලබා තිබෙන්නේ මේ පොළවේ දේවල් ඉදිරියේ ඔබ ජය ගන්න පමණක් නෙවෙයි. සදාකාලික දෙයක් උරුම කරගන්න පිණිසමයි. බයිබලයේ කියනවා ඒ තමයි මෝසස් කියනවා අද නුඹලාට සිදු කර දෙන ගැලවීම බලාපල්ලා. මක්නිසාද නුඹලා අද දුටු මිසරවරුන් නැවත තවත් කවදාවත් නොදක්නෝය. ස්වාමීන් වහන්සේ නුඹලා උදෙසා සටන් කරනසේක නුඹලා නිශ්ශබ්දව සිටිය යුතුයයි සෙනගට කීවේය. ආමෙන් කියමුද? හාලෙලූයා. මා ඔබට මේ බලාපොරොත්තුවේ සාතකිය දෙන්න කැමතියි. ඔබ ඉදිරියේ තිබෙන්න පුළුවන් රතු මුහුද වගේ. ඔබ ඉදිරියේ තිබෙන්න පුළුවන් අඩියක් තියන්න බෑ කියන ස්ථානයක්. එහෙම නැත්නම් ඔබ ඒ නිසාම යම් ස්ථානික නැවතිලා ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් මා ඔබට කතා කරන්න කැමතියි. දෙවියන් වහන්සේ ඔබේ ආරම්භය දෙවියන් වහන්සේ ඔබ ඉන්නේ ස්ථානයේ ඔබ නැවතී සිටියත් උන්වහන්සේ ඔබේ ජීවිතේ නැවත යමක් ආරම්භ කරන්න බලා සිටිනවා. මේ අවස්ථාවේ ඔබ මොහොතක් ඔබේ දෙනෙත් පියා ගන්නවා නම් මේ කොටස මා ඉල්ලා සිටිනවා. ඔබ නිවසේදී ඔබේ භාවනාව කරගන්න. ඔබේ අධ්‍යයනය කරගන්න. මා කිව්වා මේ දේ ආරම්භ කරද්දිම මෙතරම් දේවල් ඔබ පසු කරමින් ඉන්නේ නැති. වෙන කිසිම කාලයකවත් නැති දෙවියන් වහන්සේගේ බලවත් හස්තය ඔබ අත්දකින්න ඇති. නමුත් මේ වෙද්දී ඔබ යම් තැනක නැවතිලා යම් තැනක ඔබේ ජීවිතේ ඊළඟ මොහොතේ ඊළඟ දවසේ ඊළඟ තප්පරේ මොනවා වේද යන්ට ඔබ කල්පනා කරමින් ඇති. නමුත් මා ඔබට කියන්න කැමතියි. ඔබ නැවතී ඉන්න තැන දෙවියන් වහන්සේගේ ආරම්භය වෙන්න යනවා. දෙවියන් වහන්සේගේ ආරම්භය වෙන්න යනවා. ඊශ්‍රායල් සෙනග ඔව් මේ කාන්තාරේ රතු මුහුද ඉදිරියේ
එහෙම නැත්නම් මේ වනාන්තරයේ යම් විදියකට රතු මුහුද ඉදිරි පිට ඕන් කඳුරු බැඳගෙන අවස්ථාවේදී දෙවියන් වහන්සේ උන්ට අනර්ග ගැලවීමක් දෙනවා. අනර්ගම දෙයක් ඔවුන්ගේ ජීවිතය ඉෂ්ට කරනවා. බයිබලයේ කියන්නේ ඔවුන් දැක්ක මිසරවරු අය ඔවුන් දකින්න යන්නේ නැහැ. ඔවුන්ගේ ජීවිතය ඔවුන් ප්‍රකාශ කරේ මිත්‍ර මොහොතකට කලින්. ස්වාමිනී එබ්‍රහතුන් වහන්සේගේ මිනිස්යාට කිව්වා මිට වඩා හොඳයි මිසරේ අපි මැරුණා නම් මිසරේ මිනිවලවල් නැද්ද? එහෙම නැත්නම් කිව්වා අනේ මිසරවරුන්ගේ මහල්ලුන් හිටියන මිට වඩා හොඳයි කියලා. නමුත් මම ඔබට කියන්න කැමතියි. ඔබේ ප්‍රකාශන ඔබේ අවබෝධය ඔබ වෙනස් කරගන්නව නෑ. දෙවියන් වහන්සේට හැකියාවක් තිබෙනවා. දෙවියන් වහන්සේ මම නැවත ඉන්න ස්ථානයේ ඉඳලා මම නිශ්චලව යමක් බලා සිටින්න යන බව. මම ඉන්න ස්ථානයේ ඉඳලා මම නිශ්චලව යමක් ඔබ වහන්සේට ඉඩ හරින්න යනවා. ඒ තමයි ඔබ වහන්සේ මගේ ජීවිතේ යම් ආරම්භයක් ඇති කරන්න යනවා. මගේ ඉදිරියේ තිබෙන රතු මුහුද වගේ දෙයක් වෙන්න පුළුවන්. නමුත් ඔබ වහන්සේ ඊට එහායින් යමක් කරන්න යනවා. මම ඔබ ගැන යාඥාවක් කරන්න කැමතියි. මේ මොහොතේ ඔබ දෙවියන් වහන්සේට මොහොතක් ඔබේ හදවතත් ඔබේ අතුලාන්තේ ඉඩ හැරලා ඔබ උන්වහන්සේ ගැන ස්වාමීනි මම ඔබ වහන්සේට යමක් ඉඩ හරින්න යනවා. මම නිශ්චල වෙන්න යනවා. මම නිශ්චල වෙන්න යනවා. ඔබ වහන්සේම මගේ ආරම්භයයි. මගේ අවසානයත් ඔබ වහන්සේ. දයාබර දෙවි පියාණනි ඔබට ස්තුති කරන ඔබ වහන්සේගේ අභිමුඛත්වයේ ඔබ වහන්සේ ඔබගේ දරුවන් වන අපට ඔබ වහන්සේ දී ඇති මහත් ආශිර්වාදයන් මහත් ජයග්‍රහණය මහත් පිළිතුරු නිසා පියාණනි ඔබ වහන්සේ ඒ ආශිර්වාදය ඒ ජයග්‍රහණය ඔබගේ දරුවන්ගේ ජීවිතේ ඉදිරියට කරන්ට යන දෙවියන් වහන්සේ මම යාඥා කරන නාසරේ යේසුස් වහන්සේගේ නාමයෙන් යම් කෙනෙක් යම් ස්ථානික නැවතී ඉන්නවද ස්වාමිනී යම් ස්ථානික පියාණනි මොනව වේද ඊළඟට මොන වගේ දෙයක් සිදු වෙයිද යන බලාපොරොත්තුවක් නැතුව සිටවද නමුත් ඔබ වහන්සේ ඔවුන්ගේ දෙවියන් වහන්සේ ඔවුන්ට දෙන ගැලවීම ඔවුන්ට දෙන ජයග්‍රහණය ඔවුන් තුළ ඔබ වහන්සේ නැවත යමක් ආරම්භ කරන බව ඔවුන් නැවත ඉන්න ස්ථානයේ ඔබගේ ආරම්භය බව ස්වාමිනී ඔවුන්ගේ ජීවිතවල දැනෙන සනස්වන්ත අපි ඔබේ දෑතට බාර කරන අතර ස්වාමිනී ඔබට ස්තුති ඔබ වහන්සේම අපේ දෙවියන් වහන්සේ අපේ ස්වාමින් වහන්සේ අපේ ගැලවීම නම් ඔබයි ඔබට මහිමයත් ප්‍රශංසාවත් පුද කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්